භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. දයවදිනේදී අපේ සාකච්ඡා කරන්න තියෙන්නේ අපි කලින් සාකච්ඡා කරන්නේ මහා සතිපට්ඨාන සූත්‍රය කොහොමද අපේ ජීවිතයේ මේ සූත්‍රයෙන් ප්‍රයෝජන ගන්න කොහොමද? ඒ සූත්‍රානුසාරයෙන් පවා අපේ මාර්ගය වඩන්නට යෙදෙන මඟ පිළිසිදු කරගන්න කියන මේ කාරණාවේදී ප්‍රවේශය සූත්‍ර දේශනාවේ ප්‍රවේශය ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ. මේ කුරු රට වාසී වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකාසු කියන සිවණස්සේ ස්වභාවය ඒ පිළිබඳව ඒ රටේ ස්වභාවය වාසය කරන සතාවකගේ ස්වභාවය පවා අපි සාකච්ඡා කළා. ඒ වගේම විශේෂයෙන් මේ සූත්‍ර ධර්මයන් පිළිවහාන කොට අර්ථ වශයෙන් ධර්ම වශයෙන් දැනගන්නකොට ත්‍රිපිටකධාරී උතුමන් වහන්සේලාට පවා යම් අදහස් ඇතිවෙච්ච ආකාරය පිළිබඳව මේ සිදුවෙච්ච කතා බහ ආරම්භදී චුල්ල සම්මතේ වහන්සේ වගේම ත්‍රිපිටක චුල්ලනාග වහන්සේ අතරට සාකච්ඡාවකදී මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ විදෙන භාව කමතහන් විශේෂ මිසක මාර්ගයක් හැටියට නෙමෙයි කියන පූර්ව භාග ප්‍රතිපදාව නිවනට යන මඟ එලිපෙලි කරන සූත්‍ර ධර්මයක් හැටියට මඟ පිළිබඳව දේශනා කරන සූත්‍ර ධර්මයක් හැටියට තමයි මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ විශේෂිත වෙන්නේ. කොට යම් කෙනෙක් මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ නිස්සක මාර්ගය නිවන කුළු ගන්නමින් නිවන ඇතුල් කරමින් මේක දේශනා කළා කියනවා නම් ඒක සුදුසු වෙන්නේ මේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී. මහා සතිපට්ඨාන සූත්‍රයේ භාවනා 21ක් දක්වනවා. සතිපට්ඨාන කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන වශයෙන් මේ අනුපස්සන වශයෙන් යම් මූල ධර්මතා යොමු කරගෙන ආරම්භක භාවනාවට කය මුල් කරගෙන කායානුපස්සන සිහිය පිහිටුවාගෙන අනුසාරයෙන් විපස්සනා වැඩි ක්‍රමයක්. ඒ වගේම වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, වේදනා ආදී ධර්මතා පිළිබඳව ඒ වගේම සිතේ ස්වභාව ලක්ෂණ පිළිබඳව මූලික වශයෙන් ඒ වගේම ධම්මානුපස්සනාවට විශේෂ ධර්ම කාරණා පිටි සම්බන්ධ වශයෙන් උච්චාරණාදී වශයෙන් මේ ගම්භීර නායකයන් ගෙන් සතිපට්ඨානයේ වඩන සිහිය පිහිටුවාගෙන මාර්ගයේ වඩන පිළිවෙත් පිළිබඳව දේශනා වෙන විශේෂ වූ අති ගම්භීර සූත්‍ර ධර්මයක් තමයි මඟ පිළිබඳව කියලා දෙන විශේෂාකාරයෙන් මඟ වඩන කියලා දෙන වටිනා සූත්‍රයක් තමයි මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කරන්නට යෙදෙන්නේ. ඉතින් අපි අවසානයේ සාකච්ඡා කළේ මේ අනාගතයේ ශාසනයේ යම් මත මේ අනුව කලවෙන නිසා මේ මගේ සහෝදරයෝ කල්පනාව ඇති කරගන්නවා ත්‍රිපිටක චුල්ලනාග තෙරුන් වහන්සේගේ ශිෂ්‍යවරයන් ත්‍රිපිටක චුල්ල සුම්ම තෙරුන් වහන්සේ
මේ ත්‍රිපිටක චුල්ල සුම්ම තෙරුන් වහන්සේ ශිෂ්‍ය රත්නය වනේ ත්‍රිපිටක චුල්ලනාග තෙරුන් වහන්සේ මේක පූර්ව භාග ප්‍රතිපදාව හැටියට සඳහන් කළාම ත්‍රිපිටක චුල්ල සුම්ම තෙරුන් වහන්සේ ගුරු ස්වාමීන් වහන්සේට නිස්සක මාර්ගය කියලා සඳහන් කරන්නට යෙදුණා. ඉතින් එතෙන්දී මේ සාකච්ඡාවේදී අවසානයේ මේ චුල්ලනාග තෙරුන් වහන්සේ ඒ පිළිබඳව බොහොම සංවේගයෙන් ස්වනාගික ශාසනය පිළිබඳව කල්පනා කරලා මේක විවරණය කරන්නට ඕන, විභජනය කරන්නට ඕන, උත්සාහනය කරන්නට ඕන, නගා සිටවන්නට ඕන කියලා මේ බඳු බොහෝ ත්‍රිපිටකයේ පිළිබඳව බොහෝ දැනුම තිබෙන මේ ගුරු උතුමන් වහන්සේට පවා මේ බඳු විපර්යාසයක් ඇති වුණා නම් අනාගතයේ අපේ සහෝදරයන්ට කොහොම වෙයිද කියන මේ කාරණය කල්පනා කරලා මේ ප්‍රශ්නය නිශ්චල කරන්න ඕන කියන කාරණයෙන් යුක්තව පටිසම්භිදා මග්ගතෝ ඒකායන මග්ගෝ උච්චති පුබ්බභාග සතිපට්ඨාන මග්ගෝ කියලා මේක සිව් පිළිසින්දියාවට පත් වෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට තිබෙන ඒකායන මාර්ගය එකම මාර්ගයට පූර්ව භාග සතිපට්ඨාන මාර්ගයට තමයි මේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වන කාරණා විග්‍රහ කරන්න තේරෙන්නේ. ඒක ගාථාවලින් ස්ථිර කරන්න තියෙනවා මේ තුමන් වහන්සේ මග්ගා නට්ඨංගිකෝ සෙට්ඨෝ සච්චානං චතුරෝ පදා විරාගෝ සෙට්ඨෝ ධම්මානං දීපදානං චක්කුමා කියලා. දීපදානං චක්කුමා කියලා කියන්නේ දීපදාන. දීපදානං කියලා කියන්නේ මිනිසුන්ට කියන නාම. එතන දෙපා ඇත්තන් අතර අග්‍රයි බුදුරජාණන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන් දීපදාන කියලා කියනවා. දීපදාන කියන්නේ දීපදාන කියලා කියවේ. චක්කුමා කියන්නේ පසත් ඇති කියලා. එතකොට සිව්පදයෙන් එක්වෙච්ච මේ මාර්ගය මාර්ගයෙන් යම් ශ්‍රේෂ්ඨ මගක්ෂකේට ආරෂ්ඨායක මාර්ගය දේශනා කළාද රාග විනය මේ රාගක්ඛය දෝෂක්ඛය මෝහක්ඛය කියන විරාගය කියන යම් ශ්‍රේෂ්ඨ ධර්මයක් දේශනා කළාද ඒකාන්තයෙන්ම මේ සතර පදයෙන් යුක්ත වෙච්ච මේ මගමයි මාර්ගයෙන් ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා මේ ඒකෝව මග්ගෝ නක්ඛන්නේ දස්සනස්ස විසුද්ධිය ඒතං තුම්හි පටිපද්‍යත මාර්ගේන සමද්දනං ඒතං තුම්හි පටිපන්නා දුක්ඛ සම්තං කාරිස්සත කියලා ඒකෝව මග්ගෝ මේ සතර සතිපට්ඨානමයි මාර්ගය වෙන්නේ නක්ති අන්‍ය වෙනත් මාර්ගයක් දර්ශනස්ස විසුද්ධිය දර්ශන විසුද්ධිය කියන්නේ නිර්වාණය පිණිස යන වෙනත් මාර්ගයක් මේ හේතන් තුන්වෙනි පටිපද්‍යත මාර්ගයෙන් සමාන්තර මාර්ගේනාවං පමද්දන මෙඩල ඒකාන්තයෙන්ම යන මේකම මඟ මේ සතර සතිපට්ඨාන මාර්ගයයි මේ භාවනා මඟයි. ඒ නිසා තුන්වෙනි පරිපාටික නිබලා ඒ සංකි මේම මේ සතර සතිපට්ඨානෙම යෙදෙව් කියන ප්‍රතිපදිත පිළිපදිත කියන බවක් සඳහන් කරමින් ඒ නිසා යම් ආකාරයකින් මේ සතර සතිපට්ඨානයේදී නුඹලා යෙදෙයිද පටිපන්නා යෙදෙන්න දුක්ඛ සංසාරයත් යෙදෙන්න ඕනේ කාන්තේම දුක්ඛ සංසාර දුක්ඛේ කියනතර
කරව හරිසට කරව කියන අර්ථය මේකපත් පිළිපදිමින් මේ මාර්ගයේ පිළිපදිමින් නුඹලා දුක කෙලවර කරව කියලා සඳහන් කරනවා. මේ කියන සූත්‍රයේ තබන්න තේරුණා. ඒතර මේකේ සඳහන් වෙනවා මග්ගෝ කියලා. ඒ මග්ගෝ කියන අර්ථයට දක්වනවා කේනත්තේන මග්ගෝ. කේන අක්ඛේ කවර අර්ථයකින් මාර්ගය කියලා කියනවා කියන ප්‍රශ්නයක් නගලා ඒක කතාවේ උත්තර දෙනවා. නිබ්බාන ගමනට්ඨේන නිබ්බානපතේහි මග්ගණීයත්තේන චක්කන්නේ තුන් ආකාරයෙන් අත්විඳිනවා. කේනත්තේන මග්ගෝ කවර අර්ථයකින් මෙහි මාර්ගයයි කියන තැන නිබ්බාන ගමනට්ඨේන නිවන් මාර්ගයට යන අර්ථයෙන් මග්ගෝ කියනවා. නිබ්බානක්ඛේහි මග්ගණීයත්තේන ච නිර්වාණයට යන අත්තික කියන්නේ කැමැත්ත ඇති කරගෙන ඉන්න කෙනා නැත්නම් අය මග්ගණීයත්තේ මේ මාර්ගයෙන් පමුණුනවා කියන අර්ථයෙන් මග්ගෝ මග්ගණීයත්තේන කියන අර්ථයේ සත්තාන විසුද්ධිය කියලා කියන්නේ සත්තාන සත්‍යයන්ගේ විසුද්ධිය පිණිස පවතිනවා කියන අර්ථය දක්වනවා. රාගාදීහි මලේහි අවිජ්ජා විසම ලෝභාදීච්ච උපක්ඛිලේතේහි කිලිච්ඡ චිත්තානං සත්තානං විසුද්ධත්තාය. රාගාදී මලයන් මුල් කරගෙන හේතු කොට නැත්නම් ඒ රාගාදී මල නිසා අවිජ්ජා විසම ලෝභාදී අවිද්‍යා විසම ලෝභ ආදී මේවා ද උපක්ඛිලේතේහි කිලිච්ඡ චිත්තාන සත්තාන ආදී මේ කියන අවිද්‍යා විසම ලෝභ ආදී රාග ආදී මේ උපක්ලේශ ධර්මයන්ගේ කිලිති භාවයට පත්වනු සිටි සත්‍තාන සත්‍යයන්ගේ විසුද්ධත්තාය විසුද්ධිය පිණිසයි මෙතන සත්‍තාන මේ සතිපට්ඨානේ පවතින තේරෙන්නේ. තථාහි ඉමිනාන මග්ගේන ඊතෝ සතසහස්ස කප්පාදිකානං චතුර්ණං අසංඛේයානං උපරි තථාහි සේමනාහි ඉමිනාව මග්ගේන ඉමිනා ඒව මග්ගේන මේ මාර්ගයෙන්ම ඊතෝ මේ සතසහස්ස කප්පාදිකාන චතුර්ණං අසංඛේයානං තාරාංකේ කල්ප ලක්ෂයක් මැත්තේ උපරි ඒකස්මින් ඒව කප්පේ නිබ්බත් එකම කල්පයක පහළ වුණා වූ සංහංකර මේදංකර සරණංකර දීපංකර නාමකේ බුද්ධි සංහංකර මේදංකර සරණංකර දීපංකර කියන නමින් හඳුන්වන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මුල් කොට සාක්ෂණ පරියෝසාන අපගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවසානයේ දක්වා අනේක සම්මා සම්බුද්ධ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අනේක සතපච්චේක බුද්ධ නේකුන් සිය ගණන් පසේ බුදුරජාණන් වහන්සේලා ගණන පතං වීතිවත්වා ආර්ය ශාවකා ගණන ප්‍රමාණයක් නැත්තා වාද ශ්‍රාවකයෝ ඉනේ සත්තා සබ්බේ විචිත්ත මලං පවාසිත්වා පරම සුද්ධින් පස්සා කියන මේ සියලුම උත්තමයේ සත්‍යෝ සියලුම සිතේ ඇතිවෙනා වූ පසක මලයන් කෙලෙස් නැමැති මලයන් දුරුකොට කියන දුරින්ම දුරුකොට නැත්නම් විහෙත විද්‍යාංශනය කොට පරම සුද්ධින් පස්සා අරමෝ විසුද්ධියට පැමිණ රූප පස්සා පැමිණියා කියලා සඳහන් වෙන්නේ. කියන්නේ
මේ මාර්ගයේ මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාවක්ම නෙමෙයි. බුදුරජාණන් මේ ශාසනයම පමණක් නිවන් අවබෝධ කරන මගේ හැටියට නෙමෙයි. මේක අතීතයේ අම්තාගත බුදුරජාණන් වහන්සේලා පහළ වුණාද? පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වුණාද? ඒ වගේම ගණන් පතයක් නැති අප්‍රමාණ අරිය ශ්‍රාවකයන් වහන්සේලා මේ ලෝකේ පහළ වුණාද? මේ හැමදෙනාම තම තමන්ගේ සිතින් යට ගන්නා වූ රාගාදී මලයන් ගෙවා දමලා වියලවා දමලා පරම විසුද්ධියට පත්වීමේ ඒ කාර්යන මාර්ගයෙන් කියන මේ දේශනාව විස්තරාර්ථ වශයෙන් දක්වන්නට යෙදුණා. රූපමල වශයෙන් පන සංකේත ඕදාන පඤ්ඤස්සේව නැති. කොටනේ රූපමල වශයෙන් පන යම්තාක් ශරීර වශයෙන් ඇතිවෙනා වූ අපරිසුදු භාව වශයෙන් වනාවේ සංකේතෝදාන පඤ්ඤස්සේව නැති. යම්තාක් කෙලෙස් වලින් යුක්ත වූ මේ ජීවිතයේ පිරිසිදු භාවයක් වෙනවා කියලා පඤ්ඤාත්මේව නැති දැනවීමක් නම් නෑ. ඒ කියන්නේ ඒ කාන්තේම මේ යම් කෙනෙක් ශරීරයේ තිබෙනා වූ මලයන් එහෙම නැත්නම් අපිරිසිදු භාවය පිරිසිදු කළා කියලා මේ කෙලෙස් වල පිරිසිදු වීමක් වෙන්නේ නෑ. එනිසා රූපේන සංකිලිට්ඨේන සංකිලිස්සන්ති මානව රූපේ සුද්ධේ විසුද්ධ්‍යන්ති අනේකස්සාන මහේසෙන චිත්තේන සංකිලිට්ඨේන සංකිලිස්සන්ති මානව චිත්තේ සුද්ධේ විසුද්ධ්‍යන්ති ඉති උත්තං මහේසෙන. එනිසා එදා බුදුරජාණන් වහන්සේගේ මඟ පිළිබඳව සඳහන් වෙන මේ දහම කාරණා තුන ගාථාවලදී පවාගෙන විස්තර කරනවා. රූපේන සංකිලිට්ඨේන රූපයගේ යම් නැත්නම් ශරීරයේ යම් කිලුට ස්වභාවයක් කිලුට වෙනවාද යම් මානවකයේ රූපේ සුද්ධේ විසුද්ධාන්ති ඒ රූපය පිරිසිදු කිරීම මාත්‍රයෙන් විසුද්ධාන්ති පිරිසිදු වෙන්නේ යයි අනක්ඛාතං මහේසිනා. මහේසිනා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා නොකරන ලදී. කියන්නේ යම් කෙනෙකු රූපයෙන් කිසිදු ස්වභාවයකට පත් වෙමින් කෙලෙසෙයිද යම් මානවකේ ඒ රූපය සුද්ධ කරපු පමණින් පිරිසිදු වෙච්ච පමණින් ජීවිතේ සැබෑ වූ විසුද්ධිය පිරිසිදු වීමක් නොවන බව බුදුරජාණන් වහන්සේ කියන්නේ වෙන බව පිරිසිදු වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. චිත්තේන සංකිලිට්ඨේන සංකිලිස්සාන්ති මානව රූපේ පමණක් නෙමෙයි රූපේ යම් සංකිලිත ස්වභාවයක් නිසා මේ සියල්ල පිරිසිදු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. නමුත් යම් කෙනෙකුගේ සිත නොයෙක් විවිධ රාග ද්වේෂ මෝහ ආදී කිලිටි වලින් කිලිටි ස්වභාවයේ මේ කෙලෙස් වලින් කිලිටි ස්වභාවයට පත් වෙනවා නම් මානවකයා අන්නේ කෙනා නුවණැතුව තමන්ගේ සිත පිරිසිදු කරනවා නම් ප්‍රඥාව පිරිසිදු කරගන්නවා නම් ප්‍රඥාව දියුණු කරනවා නම් සිත පිරිසිදු කරනවා නම් අන්න ඒ තමයි මෙරෙදි පිරිසිදු වීම කියන බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නට යෙදෙන්නේ. ඒකට අපි කොච්චර අපේ මේ ශරීරය තුළ ලැබෙන කලක් කෙලෙස් පිරිසිදු කරන්න කෙලෙස් අසතයෙන් පිරිසිදු කරන්න මගවන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා එවැනි මඟක් දේශනා කරන්නේ නැහැ. කාන්තේම සිතේමයි කිලිටි ස්වභාවය පවතින්නේ රාග දේශ මොහ ආදී මේ අකුසල ධර්මයන්ගේ කිලිටි ස්වභාවයට පත් වෙන්නේ. ඒ කිලිටි ස්වභාවයමයි මේ සතර අප්‍රමාණ වූ දුර්ගන්ධ හමන නොයේ කෙලෙස් දුර්ගන්ධයන්ගෙන් යුක්ත වෙච්ච මේ සතර හැරි කරන්නට සිදු වෙන්නේ. අන්නේ සිත නම් කෙනෙක් පිරිසිදු කරගනීද ඒ පිරිසිදු කර ගැනීම පිළිබඳවයි කතාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. මේ වගේම
චිත්ත සංකලේශා වික්ඛවේ සත්තා සංකලේශාන්ති චිත්ත වෝදානා විසුද්ධ්‍යන්ති පංච චිත්ත වෝදානං ඉමිනා සතිපට්ඨාන මග්ගේන හෝති තේනාම සත්තානං විසුද්ධියාති. ඉතින් ඒ නිසා යම් සිතේ කෙලෙස් ස්වභාවයක් මහණෙනි පවතිනවා නම් සත්‍යයේ ඒ කෙලෙස් ස්වභාවයට මේ කෙලෙස් වලින් කෙලෙස් ස්වභාවයටපත් වුණ මේ සිතේ වෝදා පිරිසිදු බව එහෙම නැතිනම් පිරිසිදු කිරීමම විසුද්ධාන්ත සියලු කෙලෙස් වලින් පිරිසිදු වීමයි කියන්නේ මේ කාරණය. එතකොට ඒ යම් චිත්ත වෝදානයක් එහෙම නැත්නම් සිතේ පිරිසිදු ස්වභාවයක් පවතිනවා නම් ඒ පිරිසිදු ස්වභාවය ඇති කරගන්න පුළුවන් වෙන්නේ ඉමිනා සතිපට්ඨාන මාර්ගයෙන් මේ සතිපට්ඨාන මාර්ගයමයි. තේනා හේතුසා සත්තානං විසුද්ධියාති සත්‍යංගේ විසුද්ධිය පිණිස මේ සතිපට්ඨානය පවතිනවා කියලා දේශනා කරන්නට යෙදුණු කොට අපි මේකෙන් විශේෂයෙන් තේරුම් ගන්නට ඕන දෙයක් තමයි අපි දන්නවා යම් කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්මය කරා යනකොට යම් පරිබෝධ ධර්මතා ඇතිවෙත පවතින සියුම් සම්පවා පුරුෂික කරගෙන යන්නට ඕන. උදේ පිළිසිදු කරගෙන යන මඟ තුළදී සමහර විට කලිබෝධ වශයෙන් කුඩා කලිබෝධ පවා පැවතීම භාවනාවේ කර්මයට යම් දෝෂ දෙන්න බව හානි කරන බව අපේ කුමාර මහන්සියලා දේශනා කරන්නට ඉදිරි මේ නිසා මේ තමන්ගේ රූපයේ පිරිසිදු බව ඇති කරගන්නට ඕන. නමුත් බුදුරජාණන් වහන්සේලා මේ රූපය නැත්නම් අපේ මේ ශරීරය පිළිදැනුම් කරපු පමණින් අපේ සිත පිරිසිදු භාවයට පත් වෙන්නේ නැති බව දේශනා කරන්නට යෙදුණා. ඉතින් ඒ ආකාරයෙන් යම් විසුද්ධියක් වෙනස පවතිනවා නම් මේ පවතින ධර්මතා අපි අපේ ජීවිතයට එකතු කර ගන්නට මේ පුංචි හැමතැනක්ම නැහැ. සමහර විට අපි බොහෝ දෙයක් දන්නවා කියන තැන තුල වටිනා දෙයක් වඩනවා කියන තැන තුල සමහර විට අපි මේ පුංචි දේවල් අතහැරලා දානවා. පුංචි තැන් වල ඉක්මනට ඕන තැන් අපි අතහැරලා දාන ස්වභාවයක් තියෙනවා. නමුත් සතාගත බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා තුළ අපි නුවණින් විමස ගන්නට ඕන, දැනගන්නට ඕන මේ සමාධිය නැත්නම් විපස්සනා හෝ සමත වශයෙන් පවතින සමාධියට එකඟ භාවයට ඒකාග්‍රතාවයට හැම අකුසලයක්ම පරිපර්ත ධර්මයක් හැටියට විරුද්ධ ධර්මයක් හැටියට පිළිහිලන ධර්මයක් හැටියට ඒ භාවනා මානසිකාරය දියුණු නොවන මඟක් හැටියට තමයි මේ හැම කුංචි ලොකු කුඩා හැම අකුසලයක්ම බලපෑමක් වෙන්න තියෙනවා. කොට අපි යම් තාක් මේ මඟ වඩනකොට ඒ මඟ පිරිසිදු කර ගන්නට නම් ඊටාම බුද්ධිමත් කුංචි තැන් පවා සමහර විට අපේ කායික වශයෙන් කාය සමාචාරයන් නම් දුර්වලකම් තියෙන්න පුළුවන්. වාචික වශයෙන් වාචික සමාචාරය යම් දුර්වලකම් තියෙන්න පුළුවන්. ඒකට අපි මේ දේ නිසිතා අපේ ජීවිතයට යම් භාවනා කර්මස්ථානක් වඩනවා. ඒ වඩන තුළදී අපි යම් ආකාරයකින් මේ සමාචාරය පිළිබඳව යම් හික්මීමක් ඇති කර නොගත්තොත් ඒක අපේ මේ භාවනා චර්යාවට නැත්නම් දියුණුවට මානසිකාර භාවනාවට එහෙම නැත්නම් සති සම්පජානනයට එහෙම නැත්නම් ඊටත් එහා තිබෙන සමාධියට විශාල බාධාවක් බවට පත් වෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ මඟ පිළිබඳව වඩන හැමදෙනාම කුමන භාවනා සමතහනක් වඩමින් මම භාවනා වඩනවා කියන තැනට වඩා වැදගත් වෙන්නේ ඒ භාවනා කරන මඟ පිරිසුදු වෙන හැමදේම අපි අපේ ජීවිතයට ඇතුළත් කරගත යුතු වෙනවා.
අපි දන්නවා යම් කෙනෙක් පිරිසිදු වෙනකොට ජලය වගේම ශරීරය පිරිසිදු වෙන යම් ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. ඒ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තුළින් තමයි ඒ තැන අපිට පිරිසිදු කරගන්නට පුළුවන් වෙන්නේ. මෙන්න මේ වගේ භාවනා මාර්ගයේ යම් කෙනෙක් පිරිසිදු කරගන්නට නම් චිත්ත සමතයක් ඇති කරගන්නට නම් මඟ වැඩෙන්නට නම් ඒ වැඩෙන මඟට අවශ්‍ය වෙන මේ පුංචි තැන් පවා අවධානයෙන් යුක්තව අපි එදිනෙදා හැම ගත වෙන තත්පරයකදීම අපේ ජීවිතය තුළ එකතු කරගන්නට ඕන. සමහර විට අපි නොසිතන දේ අපේ භාවනා යෝග කර්මය පහත වෙනන්නට එහෙම නැත්නම් දුර්වල කරන්නට බොහෝ සෙයින් ඉඩ තියෙනවා. ඒ කියන්නේ අපි එදිනෙදා භාවනා මනසකාරයේ සිටින මොහොත හැර යම් මනසකාරයේ නොවේදෙන මොහොතේදී බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සතියේ සහ නුවණින් යුක්තව ඒ සම කරන ක්‍රියාව පිළිබඳව කරන හැම කටයුත්තක් පිළිබඳවම සතර ඉරියව්වේදීම පවතින කෙලෙස් නූපදින ආකාරයෙන් කෙලෙස් අවිජ්ජා දෝමනසාදී මේ විෂම කෙලෙස් ස්වභාවයන් නූපදින ආකාරයෙන් හැම වචනයකදීම පරිස්සම් වෙන්නට ඕන. ඒ වගේම හැම ක්‍රියාවකදීම ගමනේදී හෝ වේවා යම් ක්‍රියාත්මක කරන කුමන හෝ වැඩ කටයුත්තකදී හෝ වේවා මේ හැම තැනකදීම දහමක යම් මානසිකාරයේදී තාම වැදගත් වෙනවා මේ මූල භාවනා ක්‍රමය. එන මූලික කර්මස්ථානය. අපි ගන්නට දෙන පරිකර්ම නිමිත්ත එහෙම නැත්නම් මූලික පූර්ව භාග ප්‍රතිපදාවේ මුල්ම මේ භාවනා ක්‍රමයට ශක්තිමත් කරගන්නට සමාධියට හිතකර ආකාරයේ සමාධියට එළඹෙන්නට නම් මෙන්න මේ කුංචි හැම තැනක්ම අපි විශේෂයෙන් සකසාගත යුතු වෙනවා. ඉතින් මෙතන බුදුරජාණන් වහන්සේ මේ ශාස්ත්‍රය තුළ ජීවිතේ පවත්වන රෞද්‍ර උපසම්පදාදී වශයෙන් ලබාගත් සාමණේර භික්ෂු කියන මේ උතුමන් වහන්සේලා නිරන්තරයෙන් තමන් වහන්සේලාගේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පිළිබඳව විශේෂ අවධානය විශේෂ සැලකිල්ල නිරන්තරයෙන් ඇති කර ගන්නට ඕන. අපි දන්නවා උපසම්පදා උතුමන් වහන්සේලාට ශික්ෂාපද අනන්ත අප්‍රමාණ තිබුණා. කෙල දහස් ගණන් තිබුණා. ඒ උතුමන් වහන්සේලාට ආරක්ෂා කරන්නට ඕන එළඹ සිටි මොහොතේදී. අපි දැන් මේ ධර්ම සාකච්ඡා කරන මොහොතේදී අනිත් ආකාරයෙන් පවතින යම් ශික්ෂාපදයක් පවතිනවා. මේ ශික්ෂාපදයන් පිළිබඳව අවධානය යොමු කරන්නට විශේෂයෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට ඒ මොහොතේදී අපි සිහියෙන් සහ නුවණින් යුක්තව අපි ආරක්ෂා කරන සීලය පිළිබඳව වීතික්‍රමණය. ඒ කියන්නේ ශික්ෂාපද ඉක්මවා යාමේ ස්වභාවයට නොදෙන්නේ. අපි යම් තාක් ඒ පිළිබඳව අවධානයෙන් යුක්තව සෑම ඉරියව්වකදීම පවත්වනවා නම් අපිට පුළුවන් වෙනවා අපේ ප්‍රාථමික සංවර සීලය මේ කුසල සීලය වර්ධනය කරගන්නට සමාධිය කරා යන මඟ සම්පූර්ණ කරගන්නට විශේෂිත උපකාරයක් බවට උපකාරක ධර්මතාවයක් බවට පත් වෙනවා. මෙතනදී විශේෂ වෙන්නේ ඉන්ද්‍රිය සංවර සීලයයි. ඉන්ද්‍රිය සංවර සීලය තමයි විශේෂයෙන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට උපකාර වෙන්නේ පුල් වෙන්නේ. ඒ වගේම ප්‍රතිසංයුක්ත සීලය, ආජීව පාරිශුද්ධ සීලය කියන මේ සීලයම පරිපූර්ණ කරන්නේ පිරිසිදු කරන්නේ මේ කියන ඉන්ද්‍රිය සංවර සීලයයි. ඒතකොට මේ ඉන්ද්‍රිය සංවර සීලය ඇති කරගන්නට නම් ඉන්ද්‍රිය සංවර සීලය තුළ විශේෂයෙන් අපි සතර ආකාරයකින් අපි පුරුදු වෙන්නට ඕන. මේ ඉන්ද්‍රිය අසංවර සීලය නිසා තමයි විපල්යාසයන් මූලික වශයෙන් කියන්නේ අනුසය වශයෙන් නෙමෙයි තදාංග වශයෙන් අපිට ඇති වෙන්නේ මේ අනිත්‍ය වූ නිත්‍ය සංඥාව ඇති කරගෙන නම් අපි අසකනාසය දේවතාවගේ මානසික නිත්‍ය ධර්මයන් උපයෝගී කරගෙන
අනිත්‍ය ලක්ෂණයෙන් විස්තර වෙච්ච දේ පිළිබඳව නිත්‍ය සංඥාව ඇති කර ගන්නවා. මේ නිත්‍ය සංඥාව සංඥා විපර්යාසයක් ඇටියට විපර්යාසයක් ඇටියට කෙලෙස් උපදින ස්වභාවයක් ඇටියටයි ධර්මයේ තුල අපිට විග්‍රහ කරලා දෙන්න තියෙන්නේ. ඒකට ඒක අපි එක පැත්තකින් චිත්ත විපර්යාසයට යනවා, එක පැත්තකින් ධිට්ඨි විපර්යාසයට යනවා. ඒකට ධිට්ඨි විපර්යාසයට වෙන්නේ යථා ස්වභාව යථා ආකාරයෙන් අපි ඇසට හමු වෙන රූපය කෙරෙහි නොදැනීමේ නොදැකීමේ හේතුව නිසා, මනස්කාරයේ නොයෙදෙන නිසා. එතකොට මේ දහම් මඟරට පිළිවෙත වඩන යෝගාවචරයේ බුදුරජාණන් වහන්සේගේ යම් ශ්‍රේෂ්ඨ කර්මස්ථානයක් වඩනකොට යම් සාසු යම් රූපාරම්මණයක් නිසා, ශබ්දාරම්මණයක් නිසා, ගන්ධාරම්මණයක් නිසා, රසාරම්මණයක් නිසා, පොට්ටබ්බාරම්මණයක් නිසා, ධම්මාරම්මණයක් නිසා හටගන්නා වූ යම් චිත්ත පරිදාහයක් එළඹෙනවා නම් අවිජ්ජාව වශයෙන්, විසම ලෝභ වශයෙන්, දෝමනස්ස වශයෙන් මෙන්න මේකට මූලිකම හේතුව තමයි, මූලිකම දේ තමයි විශේෂයෙන් අපි අනිත්‍ය වූ දේ නිත්‍ය සංඥාවෙන් ගැනීම, දුක්ඛ වූ දේ සුඛ සංඥාවෙන් ගැනීම, ඒ වගේම අනාත්ම වූ දේ ආත්ම සංඥාවෙන් දැකීම සහ ඒ වගේම සුභ දේ අසුභ දේ සුභ සංඥාවෙන් ගැනීම කියන මෙන්න මේ කාරණා. එතකොට මෙන්න මේ කාරණේ ඇති කරගන්නට නම් ඉබේ ඇති වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවර සීලය විශේෂයෙන් අපිට අගන වෙන ඉන්ද්‍රිය සංවර සීලයේ ඛණ්ඩනයට විශේෂයෙන් අදින දේ තමයි අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් අපි සංඥා වශයෙන් ඉගෙනගෙන නොසිටීම. අනිත්‍ය වූ දේ අනිත්‍ය වශයෙන් සංඥා වශයෙන් අපේ තුල අපි යම්තාක් පිළිසුළු නොකරගෙන සිටිනවා නම් අපිට මේ ක්ෂණයකදී එක් මොහොතකදී ඇති වෙන දර්ශනය තුළ අපි නිත්‍ය සංඥාවට පැමිණීම නිසා මේ කාරණය අපිට සාධාරණ වශයෙන් පවතින අනුසය වශයෙන් අපිට දුරු කරගන්න පුළුවන් වෙන සම්බන්ධ වශයෙන් දුරු කරගන්නට පුළුවන් වෙන භාවනා මාර්ග පරිපූර්ණය කළා ආර්යසත්‍ය මාර්ගයේ තුල සත්‍ය සෝධිකාශය දානයන් පරිපූර්ණ කළා සෝවාන් ආදී මඟ පිළිවෙල. නමුත් ඊට මෙහා තියෙන බොහොම සරල දෙයක්. අපි මේ අනිත්‍ය සංඥාව නවදන නිසා අපිට සමහර විට මේ කාරණා තුළදී මේ ඉන්ද්‍රිය අසංවර සීලය ඇති ඉන්ද්‍රිය අසංවර සීලය තුළ අනිත්‍යයේ නිත්‍ය සංඥා වශයෙන් ගන්නකොට සංඥා විපර්යාසය සංඥා නානත්වයේ තුලින් නැත්නම් විපල්යාස වෙනස් වීම නිසා වෙනස් අදහසකින් යුක්තව නිත්‍යයි කියන අදහසකින් යුක්තව අපේ අරමුණු කරගෙන දැස ගන්නකොට නැවත නැවතත් චිත්තචෛතසික වශයෙන් මේ කෙරෙහි උපාදාන කරගෙන නැවත නැවතත් කරනකොට ඒ අනුසාරයෙන් අපිට ඒ දුක්ඛ දෝමනස්යන්ට මූලික වෙන අවිද්‍යා දෝමනස්යන් එක්ක ඇලීමක් නැත්නම් ගැටීමක් අපේ චිත්ත සංකාරය තුළ මේ ඇලීම ගැටීම මූලික කරගෙන තමයි අපි යම් ශික්ෂාපද ඛණ්ඩනය කරනවා. ඛණ්ඩනය කරන්නේ එකක් ශික්ෂාපද පිළිබඳව නොදැනීම සාර්ථ වශයෙන් නොගැනීම ඊළඟට යම් මනසකාරයේ කියනවා නම් සතිය කියන මේ ධර්මතාවය අදුවක් නැත්නම් මේ ඉන්ද්‍රිය සංවර සීලේ අදුවක් විදිහට තමයි දක්වලා තියෙන්නේ. එතකොට මග පිළිසුදු කරන කෙනෙක් මගවඩ කෙනෙක් මූලාරම්භක වශයෙන් අපි සම්නම් කිසි කෙනෙක් මූල කමඨානක් ඇතුළත කායගත ප්‍රතිභාවනාව තුළ දේශස්කන ප්‍රභාවනාව පුරුදු කරනවා නම් ඒ පුරුදු පුහුණු කරන යෝගාවචරය භාවනා නොකර සිටින හැම මොහොතකදීම සීයෙන් සහ ප්‍රඥාවෙන් ඒ තමන්ට අනුගත වූ ආකාරය එතන තමන් මේක දිනු කරන්නට භාවනා මඟ වඩන්නට මේ සති සම්ප්‍රදානයේ දිනු වෙනවා මිස පරිහානියටපත් වෙන්නේ යම් දාසෝ සති සම්ප්‍රදානයේ පිළිවීමටපත් වෙනවා නම් භාවනා කර්මස්ථානයක් වෙනවා. භාවනා කර්මස්ථානයේ පිළිනවා කියලා කියන්නේ
සතසාපදානයේ යුක්ත වෙන ස්වභාවය දෝෂ සහිත වෙනවා කියන එකයි. මේ නිසා මේ හැම තැනකදීම භාවනා නොකරන යෝගාවචරය අනිත් ඉරියව්වලදී අනිත් කටයුතු වලදී බොහොම සම්පජානකාරී ස්වභාවයෙන් ඉදිරියට කටයුතු හැඩගස්වා ගන්නට පුරුදු වෙන්නට ඕන. ගමන දින පවා බොහොම සිහියෙන් තොර කෙලෙස් උපදින ආකාරයෙන් අභිජ්ජා දෝමනසාදී ආරම්භයන් නිසා ඇති වෙන ස්වභාවයන් වලට පත් නොවන ආකාරයෙන් සිත සකස් කරන්න පුරුදු වෙන්නට ඕන. ඒ පුරුදු වෙන අතරේ තුල තමන් ගන්නා වූ කමඨහාන ශීර්ෂය කොටගෙන කමඨහාන මූල කොටගෙන අපි දන්නවා සතර කමඨහාන පුරුදු කරන්න ඕන. බුද්ධානුස්සතිය ඒ වගේම මෛත්‍රී භාවනාව අසුදේ සම්මරණානුස්සතිය කෙනෙකුට පුළුවන් නම් මේ එක භාවනා ක්‍රමයකින් මුළු භාවනා මාර්ගයෙන් නිවැරදි කරගන්න. නැතිනම් මේ අනුතුරු මේ වෙනස් මූලික කමඨානකට යෙදෙනවා නම් ඒ කමඨානකට යෙදෙන කෙනා මූලික වශයෙන් සිත සම්පතයක් කරා යන මඟ සමථ විපස්සනා වශයෙන් පූර්වාංගන වශයෙන් මූල වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨාන දේශනා කරන දේශනා කරන්නට යෙදෙන ඒ මූල කර්මස්ථානයන් ඒ කාන්තේ පිළිවෙලින් සමස්ත ජීවිතයට එකතු කර ගන්නට ඕනේ. එකතු කර ගැනීම තුළින් තමයි විපස්සනාවට දොර විවර කර ගන්නට පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කී 9 බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ නොයෙක් සූත්‍ර අනුසාරයෙන් නොයෙක් ධර්ම කාරණා අනුසාරයෙන් මූලික වශයෙන් මේ විපස්සනාවට අවශ්‍ය වෙන දොරටුව විවර කර ගැනීම තමයි මෙතනදී විශේෂ වෙන්නේ. ඒ දොරටුව විවර කර ගන්නට අවශ්‍ය වෙන බොහෝ කාරණා අප්‍රමාණව නොයෙක් සූත්‍රවල එක තැනක මේ නොයෙක් සූත්‍රවල බුදුරජාණන් වහන්සේ මේ කාරණා තමන්ගේ ජීවිතයට අවශ්‍ය වෙනවා. මේ කාරණා එක පැත්තකින් දුතාංග ධර්ම, තව පැත්තකින් සම්පජාන ආදී ස්වභාවය, ඒ වගේම සතර ඉරියව් පිළිබඳව ඇතිවෙන ධර්මතාව වගේ අනිත් හැම කටයුත්තකදීම සිහිය පිටුවා ගත යුතු ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ හික්මන ආකාරය අපිට තාම පැහැදිලි ලෙස දේශනා කළා තිබෙනවා. එවැනි පරිපූර්ණ වෙච්ච කුසල සීලයක පිළිතන කෙනෙකුට තමයි එහෙම නැත්නම් ඒ කුසල සීලය පිරිසිදු කරන කෙනෙකුට තමයි භාවනා මනසකාරය තුළ අවිපටිකාරය ඇති කරගන්නට පුළුවන් වෙන්නේ. එකඟ භාව කියන තැන මූලාරම්භය කියන්නේ සිත විසිරෙන ස්වභාවයෙන් තොරව එකම ආරම්භණයක් අපිට චිත්ත චෛතසික ධර්මයන් එකම ආරම්භණයක් කරා නැවත නැවතත් මෙහි කිරීම වශයෙන් පවත්වන්නට පුළුවන් වෙන්නේ. මෙන්න මේ හැම කාරණාවක් පිළිබඳවම අපි විශේෂ අවධානයෙන් යොමු අපි වඩන ඒ භාවනා මාර්ගය නිසා. ඉතින් මේ මාර්ගයේ නැත්නම් මේ ආරම්භය නැතුව මේ ආරම්භයට පත් නොවි දැන් මේකට උපංකන වශයෙන් වේදාතීතී අපේ උතුමන් වහන්සේලාගේ කතාව කියන්නේ බොහෝම අදුතරක ස්වභාවයක් තිබෙනවා. ධර්ම කතාවකින් පවා මේ ධර්ම කතාවක් පවා සමහර විට එක් පක්ෂයකට එක් වතාවක් පමණක් සිදු කරපු බව අපිට අතීත අපේ බුද්ධ ශාසන උතුමන් වහන්සේලාගේ චරිත කතා පිළිබඳව අපි විමසන කොට අපිට දැක ගන්න ලැබෙනවා. ඒ වගේම යමක් කරනකොට කටයුතු කරනකොට සෙනසුනේ ඉදිරියදා කටයුතු කරනකොට පවා වචන වියදම් කිරීම තාම අල්ප කොට පවත්වපු බව අපිට හඳුනා හත් සංඥාව කරගෙන ඒ විදිහට කටයුතු කරපු ආකාරය අපිට ඒ විදිහට දැක ගන්නට පුළුවන්. ඒකෝට මේ හැම වෙලේම අපිට තාම විශේෂිත වෙනවා මේ දහම් වැඩ පිළිවෙත පරිපූර්ණ කර ගන්නට. මනාව සිත්නීමක් තුළ කරන ක්‍රියාව තුළ පවතිනා වූ දැනුමින් යුක්ත වෙච්ච ස්වභාවය මගවරන්නට විශේෂයෙන් පූර්ව භාග ප්‍රතිපදාවේ
මුල් අවස්ථාව දිනු කර ගන්නට මේ හැමදේම අවශ්‍ය වෙනවා. මෙන්න මේ හැමදේම යුක්තවම යම් කෙනෙක් මේ මඟ වඩනවා නම් ඒ මඟ වැඩෙන ප්‍රමාණයෙන් යුක්ත මේ සියල්ල මේ කෙනාට පහසුවෙන් සම්පූර්ණ කර ගන්න පුළුවන් වෙනවා. උදේ පහසුකම නිසා මේ කෙනා නිවැරදි මඟ පිළිබඳව මුලින්ම අද දක්වා මාධ්‍යමයෙන් කරන පරිචාව මතකයේ තබා ගැනීම අනුත විමසීම ආදී වශයෙන් කටයුතු කරමින් ඒ විදිහට මූල කර්මස්ථාන වශයෙන් වඩනවා නම් ඒ කර්මස්ථානයන් වැඩිීමේදී සමාධියට හිතකර ධර්මතා පිළිබඳව අවබෝධයක් ඇති කර ගන්නට ඕන. ඒකට අපි මේක කලින් සාකච්ඡා කළා නීවරණ ධර්ම වශයෙන් යන නීවරණ ධර්ම පමණක් නෙමෙයි විශේෂ නීවරණ ධර්මයන් තුළ බාහලන බොහෝ දේවල් තිබෙනවා. ඉතින් අතර අවිද්‍යාව කියන්නේ නොදැනීම කියන කාරණයක්, ඒ වගේම අරතිය කියන කාරණයක්, ඒ වගේම විශේෂයෙන් සියලුම අකුසල ධර්මයන් විශේෂයෙන් මෙතනදී දක්වන්නේ තේරෙනවා මේ භාවනා මාර්ගයට ප්‍රතිපක්ෂ වූ විරුද්ධ වූ භාවනා මනස්කාරය දිනුවීමට තිබෙන අවස්ථාව දිලිසෙන්නට ප්‍රබල වශයෙන් බලපාන කාරණා තිබෙනවා. ඒ වගේම හිතකර ධර්මතා අපි අහිතකර ධර්මතා හඳුනා ගන්නවා වගේම හිතකර ධර්මතා අපි දැන ගන්නට ඕන, දැක ගන්නට ඕන. ඒ හිතකර ධර්මතාව දන්නා කෙනෙකුට භාවනා මඟ පරිපූර්ණ කර ගන්නට පුළුවන් කමක් නැහැ. ඊළඟට වස්තු විචල ක්‍රියාදී වශයෙන් පවතින සමාන කුටි කෙනසොන් පිරිසිදු කර ගැනීම, පිළිදෙගුම් කර ගැනීම, ශරීරය මන යම්තා පිරිසිදු කර ගැනීම ආදී වශයෙන් මේ හැම දෙයක්ම විශේෂයෙන් මේ කුංචි තැන්පවා සැලකෙලපත් වෙන්නට ඕන බව අපේ කුරාණ ආචාර්ය උතුමන් වහන්සේලා මේ භාවනා කමඨහන් වඩන මඟ දේශනා කරන්නට වෙන තමයි කුටිය පිළිබඳ කිරීම, අවට පිළිබඳ කිරීම, ඒ වගේම සමගිය නියපොත්තු ආදී කේස කලාප පාමේ හැම දෙයක් පිළිබඳව විශේෂ අවධානයෙන් යුක්තව යොමු කරගන්න තමයි දිනදා පරිහරණය කරන දේ පවා තා පිළිවෙලකට සකස් කරගන්න භාවනා මඟ තුළ ගමන් කළ යුතු මඟ වඩාට දේශනා කරන්නට යෙදෙන. ඒ වගේම විශේෂයෙන් අපි බොහෝ දුරට මේ බස් මාරාමතාවාදී මේ ආදී වශයෙන් කතා බහ කර ඉන්න බොහෝ කැමැත්තක් ඇල්මක් ඇති වෙනවා නොයෙක් දේවල් කියනවා. නමුත් මෙය පවා අපේ මේ යෝගාවචර ජීවිතයට භාවනා ජීවිතයට විශාල වශයෙන් හානි කරන අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම බොහෝ දේවල් පරිහරණය කිරීම නිසා දෙසික කතා ආදී වශයෙන් පවතින දේවල්, ඒ වගේම ඝන සංයමතාරාමතා කියලා කියන්නේ මේ සිදුවීම් අපේ එකතු වෙලා නොයෙක් දේවල් පිළිබඳව සත්‍ය වශයෙන්ම අපි ඇත්තටම හිතන්නේ යුතු තැනක් තමයි විශේෂයෙන් මේ ඝන සංයමතාරාමය කියන තැනදී අපි එකතු වෙනවම සමහර විට අපේ මේ මාර්ගයට අදාළ නැති බොහෝ දේවල්, අපේ මඟ නොයැදෙන බොහෝ දේවල් පිළිබඳව අපි සමහර විට උරුණාවටත් වඩා අපේ ජීවිතයට එකතු කර ගන්නවා නම්, සාකච්ඡා කරනවා නම් ඒක අපේ ජීවිතයට අපේ භාවනා ප්‍රතිපදාවට විශාල හානියක් බවට පත් වෙනවා. ඒකෙන් අපි දකින්නට ඕන කෙනෙකුගේ දියුණුව, කෙනෙකුගේ පරිහානිය සත්‍ය වශයෙන්ම අපේ දියුණුවට අපේ පරිහානියට හේතු වන්නේ නැති බව. ඒ වගේම නිරන්තරයෙන් නිර්ධාරාමතා කියන මේ කාරණාවේදී පිළිවෙලෙන් අපි මේ සේයසුකේ පිළිබඳව ඇති කරගෙන තිබෙන බොහෝ ඇල්ම අපි පිළිවෙලෙන් ක්‍රමානුකූලව දුරු කර ගන්නට ඕන. සමහර විට පුදුට එක විට මේක දුරු කරන්නට ගියාම බොහෝ අපහසු සිදු වෙනවා. ඒ වගේ අවස්ථාවලදී අපි සමාජය අසුර කරනකොට ඊටත් වඩා ඒ සම්බන්ධව කටයුතු කරන ඊළඟට අපි ඕමනාවට වඩා අපේ ජීවිතය තුළින් ඊටත් වඩා අපේ ජීවිතයට ඕමනාවට වැඩි ඒ පරිහරණය කරනවා නම් ඒ හේතු කොටගෙන අපි අනිත් අවස්ථාවලදී කරන සමතහන් අපේ තුළින් දිවිලා යන සිහිය සතිය පිහිටුවා ගන්නට බැරි වෙනකොට, සතනින් දිනු කර ගන්නට බැරි වෙනකොට, නැත්නම් භාවනා මනස්කාරයට ගන්න යෝග කර්මය තුළට සුදුසු වෙන
කමඨාන අපිට දිනු කර ගන්නට බැරුව යනවා. ඒ නිසා මූලාරම්භක වශයෙන් භාවනා කරන කෙනෙක් මූලාරම්භක වශයෙන් භාවනා කමඨාන යෙදෙන කෙනෙක් ක්‍රමානුකූලව තමන් දකිමින් දනිමින් දිනු වෙන්නට නම් තමන්ට මේක වැටහෙන්නට පටන් ගන්නවා. මොකද තමන් දැනගෙන වඩන මාර්ගය තුළ පැමිණෙනා වූ දෝෂයන් සහ පැමිණෙනා වූ දිනු වෙන ස්වභාවය තමන්ටම ඒ පිළිබඳව දැක ගන්නට පුළුවන් වෙනවා. ඒකට ප්‍රබලම හේතුව තමයි තමන්ගේ පරිහානිය සහ උත්හානය මෙදී සිටීම. මේ අනුපාඩුවේ අනුරූපකම් නිසා අපිට ඇති වෙන දෙයක්. මේ නිසා නිදිවැරිය කියන මේ කාරණය අපි ක්‍රමානුකූල මූලික ආරම්භක ආය වශයෙන් වදනවා නම් ක්‍රමානුකූලව ක්‍රමක්‍රමයෙන් දුරු කර ගන්නට ඕන. ඒක මතකයි. ඒ සම්බන්ධව බොහෝම විශේෂ කාරණා පුරාණාචාර්යතුමන් වහන්සේලා පවා දක්වනවා. මේ මගෝස්සේ අපිට බොහෝ වමනාවක් තිබුණත් බොහෝ අවශ්‍යතාවයක් තිබුණත් අතිධාවනය කියලා කියන්නේ අපේ යෝග කර්මයට විශාල හානියක් වෙන දෙයක් හැටියට යෝග කර්මයෙන් වෙන්වීමට වෙනස් වීමට සිදුවෙන දෙයක් එකක් දක්වලා තිබෙනවා. ඒ නිසා ක්‍රමානුකූලව ඒ කාලය සකස් කර ගන්නට ඕන. ඒ කාලය සකස් කිරීම නිසා අපිට අපේ යෝග කර්මය අපිට සම්පූර්ණ කරගන්නට පුළුවන් වෙනවා. ඒකට ඒ නිදිමත ආදී වශයෙන් පෞද්ගලික දේවල් දුරු කර ගන්නට නොයෙක් සූත්‍රවලදී අපිට බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තිබෙනවා. ඒ වගේම කෙලෙස් නූපදින ආකාරයෙන් අනුසය වශයෙන් නෙමෙයි සදාංග වශයෙන් පැමිණෙන කෙලෙස් සමුදාය අපි එදිනෙදා චර්යාවෙන් දුරු කර ගන්නට ඕන. අනුසය වශයෙන් පවතින යම් කෙලෙස් ධර්මයන් පවතිනවා නම් ඒ අනුසය ධර්මයන් අපිට දුරු කර ගන්නට පුළුවන් වෙන්නේම ප්‍රඥාව දිනු වීම තුළින්. ඒකට ප්‍රඥාව මේ අනුසය වශයෙන් පවතින කෙලෙස් ධර්මයන් දුරු කර ගන්නට නම් අපි තුළ ඕලාරික වශයෙන් පවතින කෙලෙස් ධර්මයන් හඳුනගෙන ඒ සමග මූලික වශයෙන් සටන් කරන්නට ඕන. අපි දන්නවා සටන් කිරීමේදී අපිට ඉස්සරහින්ම ලැබෙන දුර්වල සටන් ක්‍රමවේදයක් වගේම අභ්‍යන්තරයට යනකොට යම් යුද්ධයකදී පවා තාම දරුණු වෙන්නේ අභ්‍යන්තරයට යන්නේ. අපි කියන්නේ ධර්ම ස්වභාවයෙන් යුක්ත වෙච්ච දේවල් අපි ආවිද පවා තිබෙන්නේ ඒ වටිනාම තැන්වල. එතකොට ඊට ඉදිරියෙන් තිබෙන දේවල් සමහර විට එච්චර අපිට අපහසු වෙන්නේ නැහැ යුද්ධයකදී උනත් විනාශ කරනවා. අන්නේ වගේ භාවනා මනසකාරය වල අනුසය වශයෙන් පවතින අකුසල ධර්මයන් හඳුනා ගැනීම තාම තියුණු නුවණකින් කළ යුතු දෙයක් නිසා අපිට අනුසය වශයෙන් පවතින කෙලෙස් ස්වභාවයන් මූලික වශයෙන් දෙක ගන්නට පුළුවන් කමක් නැහැ, දැනගන්නට පුළුවන් කමක් නැහැ. නමුත් ඒ අනුසාරයෙන් සදාංග වශයෙන් අපිට පවතින කෙලෙස් ස්වභාවය අපිට බොහෝ ඉක්මවා ගියාට පස්සේ තමයි කෙලෙස් ස්වභාවය මතුවලා සමහරට බොහෝ ක්‍රියාත්මක වුණාට පස්සේ තමයි අපිට සිත කය වචන ක්‍රියාත්මක වුණාට පස්සේ තමයි මේක හඳුනා ගන්නට ලැබෙන්නේ. මෙතෙක් කියනම් අපි දුරු නොකළොත් අපිට පුළුවන් කමන්නේ අනුශේධ ධර්මයන් කරා යන්නට ඒ දුරු කරන්නට. ඒ නිසා අපි අමාරු දේ පිළිබඳව මහා ඉහළින් අපේ ජීවිතය තුළ ආරම්භයේදී මේක කරන්නට ගියොත් අපිට පුළුවන් කමක් මේ සේනාව සතර සේනාව විනාශ කරන්නට හිමුනොත් අපිම අපි විනාශ වෙනවා මිස අපිට වටේම ඒ විදිහට යුද්ධයකට ගියත් අපි දන්නවා අපි කෙලින්ම මේ යුද්ධ කරන තැන මැදට අපි දැස්සොත් අනිත් සේනාවත් එකතු වෙලා අපව විනාශ කරනවා. ඒකට අපිට ගැලවීම ඇති වෙන්නේ. මෙන්න මේ වගේ කෙලෙස් පිළිබඳව මූලික අවස්ථාවකින් නොදැනන දෙක අපි ප්‍රධාන වශයෙන් අංශය වශයෙන් පවතිනා වූ කෙලෙස් දුරු කරන්නට වෑයමක් කරනවා නම් ඒක ඉතාම අමාරු කාර්යයක්. ඒ අමාරු කාර්යය අපි බොහෝ දුරට මේ භාවනා මාර්ගයෙන් දිවිහින්නට පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා මේ මූලික ධර්මතාව තුළ පවා මේ හැම කාරණයක් මේකතු කරගෙන කෙලෙස් වශයෙන් පවතින අවස්ථාවද විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස්
ඒ මොහොතේදී සිත කය වචනය අසුරු කරගෙන ඕලාරික වශයෙන් පහළ නොවීමට මග කියන තැනදී දේශනා කරන විශේෂයෙන් හැම මොහොතකදීම භාවනා කමඨහනක් වඩන මොහොතේදී ඒ කමඨහන තුල සිත පිටුවා ගන්නට බැරි නම් ඒ කමඨහන තුල නැවත නැවත සම්මර්ෂණය මෙනෙහි කරන්නට බැරි නම් ඒ තුල යම් නීවරණ ධර්මයන් පැමිණෙනවා නම් කාමච්ඡන්දයක් හෝ වේවා ව්‍යාපාදයක් හෝ වේවා තීන මිද්‍යාවක් හෝ වේවා එහෙම නැත්නම් උද්දච්ච කුච්චයට හේතු වෙන දෙයක් හෝ වේවා විචිකිච්ඡාවට හේතු වෙන දෙයක් හෝ වේවා මේ භාවනා කර්මස්ථානයේ ගෙලිහි යන්නට හේතු වෙන යම් ධර්මතාවයක් එනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නැවතත් සිහිය පිටුවාගෙන එම කමඨාන වඩන්න. ඒ වඩනාතරයේදී මේ කෙලෙස් ධර්මයන් නැවත නැවතත් ඉස්මතු වෙනවා නම් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ භාවනා කර්මස්ථානයේ නවත්තන්න නෙමෙයි දේශනා කරන්නේ. වෙනත් කමඨානකට ඒට අනුරූප වෙච්ච ඒට අනුරූප කියන්නේ ප්‍රතිපක්ෂ වෙච්ච යම් අපිට පැන නැගෙන ක්ලේශ ධර්මයට ප්‍රතිපක්ෂ විරුද්ධ වෙච්ච අපි හිතමු කාමච්ඡන්දයට හේතු වෙන කෙලෙස් සමුදායක් තුළ නම් අපේ මොහොතේදී චිත්තචෛතසික ධර්මයන් සැරිසරන්නේ ඒට ප්‍රතිවිරුද්ධ වේ රාගයට ප්‍රතිවිරුද්ධ වූ දෙයක් අපි වඩන්න ඕන. එතකොට ඒ කොයි වගේද අපි වඩන්නට ඕන? දැන් අපි හිතමු යම් මේ ආකාරයකින් ඒ රාගයේ දෙආකාරයකින් බුදුරජාණන් වහන්සේ දක්වනවානේ වස්තුවකට යම් ආකාරයකින් අපිට ඇල්මක් වෙනස්සක් ඇති වුණොත් මෙන්න වුණොත් කිනෝ අපි පරිහරණය කරන දෙයකට හෝ වේවා අභෞතික භෞතික නොවන දෙයකට බාහිර දෙයකට අපිට ඇල්මක් ඇති වුණොත් මොකක්ද අපි වඩන්නට ඕන? ධාතු මනසිකාරය. කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවස්ථක නේද? මේ අවස්ථක නෙමෙයි අවිඥානික අවිඥානික කියන මේ දෙආකාරයෙන්ම අපිට මේ නීවරණ ධර්මයන් එළඹෙන හැටි බුදුරජාණන් වහන්සේ අපිට විග්‍රහ කරනවා. යම් කෙනෙකුට යම් තමන් පරිහරණය කරන බාහිර දෙයකට යම් කිසි ඇලීමක් ඇති වුණොත් අසුභය වඩලා ඒක දුරු කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි මූල කර්මස්ථාන වශයෙන් භාවනා කමඨහනක යෙදෙනකොට ඒ යෙදෙන යෝගාවචරයට යම් කිසියකින් රාගයක් නැත්නම් ලෝභයක් පැවතුනේ අවිඥානික දෙයකට නම් සවිඥානික කියලා කියන්නේ සත්පුද්ගලාත්මයෙන් අපි හඳුන්වන දේ. සත්‍යයේ කියන නැත්නම් පුද්ගලයේ කියන දේ. අවිඥානික කියන්නේ අපි පරිහරණය කරන අපේ බාහිර වස්තුවක පවතින යම් තාක් පරිහරණය කරන හෝ නොකරන හෝ සියල්ලම බාහිර වශයෙන් සත්‍යයේ පුද්ගලයේ නොවන ද්‍රව්‍යමය වශයෙන් පවත්වනා වූ යම් දෙයක් පවතිනවා නම් ඒ දේ තුල අපිට කාමච්ඡන්දයක් ඇති වුණොත් දැන් අපි කියන්නේ අවිඥානික කියන්නේ මලමියගේ අවිඥානික එතන විශේෂයෙන් අපේ අසුබය ඒ රාගිකේම අවිඥානික අදහසකින් පැමිණෙන ඉස්මතු වීමේ ස්වභාවයක් පවතිනවා. එතකොට ඒ හැඟීමේ ස්වභාවය තුළදී අපි එතනදී ඒ ස්වභාව ලක්ෂණ මූලික කරගෙන ඒට ඇති වෙනා වූ රාගය දුරු කරන්න යන අසුබය වැඩි වෙනවා. එතකොට සමහර විට අවිඥානිකෝදය පිළිබඳව අපි ගත්තොත් යම් යම් මේ අවස්ථා ඇති වෙනවා. නමුත් ඒ තුළදී අපිට පුළුවන් කමක් නැහැ අපි පරිහරණය කරන මේ වස්තුන් තුළදී අසුබේ වඩන්නට. මොකද බුදුරජාණන් වහන්සේ එතන නවසීන පිටේ වශයෙන් අනිවාර්යයෙන්ම එතන අසුබේ පිළිබඳව දේශනා කරනවා නේද? එතකොට ඒ තුළදී අපිට වෙන මේකදී විශේෂයෙන් අසුබේ වඩන්නට විශේෂිත වෙනවා. ඒ වගේම අර වගේ දෙයකදී අපිට වඩන්නට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන්නේ ධාතු මනසිකාරය කියන මෙන්න මේ මෙහි කිරීම භාවනා කොටස. එතකොට ඒක දිගටම මෙහි කරනවා නෙමෙයි. ඒ අදහස් ඒ අරමුණ
වෙනස් වෙන තාක්කල් ඒ අරමුණෙන් බැහැර වෙන තාක්කල් ඒ අරමුණ කෙරෙහි ඒ සංඥාව දුර වෙන තාක්කල් පරිපූර්ණේතරම නැවතත් අර මූල කර්මස්ථානයට අපේ මාර්ගයට පැමිණෙන්නට ඕන. ඒකට සවිඥානිකෝදේ පිළිබඳව සවිඥානික වශයෙන් අතුරු කරපු දේ පිළිබඳව අපිට අසුදේ වඩන්නට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා. ළඟට දේශේ කියන දේ. දේශේ කියන දේත් අපිට සවිඥානික දේ පිළිබඳව අවිඥානිකෝදේ පිළිබඳව හටගන්නට දෙනවා. භාවනා කර්මස්ථානයේ දෙනකොට ඒ විදිහෙන් අපි හිතමු යම් දෙයකින් අපි භාවනා කිරීමේදී යම් ශරීර ඉන්ද්‍රිය ධර්මයන්ගේ සංකෘතිතාවයක් නිසා කාය වශයෙන් ඇති වෙන වේදනාවක් ඇති වෙනවානේ. ඒකට මේ සවිඥානිකෝ කය පිළිබඳව ඇති වෙන අවස්ථාව වගේම අපිට යම් දෙයකින් ඊට වඩා අතිසූක්ෂම ලෙස මෙත සරල ලෙස කල්පනා කරනවා. යම් ශබ්දයක් අපිට ඇහෙන්නට ලැබෙනකොට අපිට දෙආකාරයකින් මෙතන දේශය ඇතිනේ. કોઈ ශබ්දය පිට කරන සත්‍යය පිළිබඳව හෝ වේවා, ඒ ශබ්දය කෙරෙහි හෝ වේවා අපිට යම් කිසි ආකාරයක දේශයක් හට ගන්නවා. ඒ දේශය හට ගන්න මොහොතේදී මේ දෙආකාරයේම දේශයට අපිට එකම ධර්මයක් වඩන්නට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන්නේ. අපි හිතමු සවිඥානික දෙයක් කෙරෙහි සත්‍ය බුද්ධල කෙනෙකු කෙරෙහි යම් දේශනාවකට පිළිපැද පැමිණෙනවා නම් අපි භාවනා කර්මස්ථාන කරන මොහොතේදී එතකොට අපි වඩන්නට ඕන මෛත්‍රී භාවනාව. අවිඥානික දෙයක නම් ඒ දාසමනසාරය තුල යෙදෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන්නට එනවා. ඒ වගේම මෝහේ මුලාව ඇති වෙන අවස්ථාවදී අවිඥානික දේ, අවිඥානික දේ යම් දෙයකින් මෝහයක් ඇති වෙන මුලාවක් ඇති වෙන දේ තුළ සවිඥානිකෝ දෙයක් ඇති වෙනවා නම් ඒ සවිඥානිකෝ දේ තුළ මෝහේ මුලාව ඇති වෙනවා නම් අපි මොකද්ද කළ යුත්තේ? මොකද්ද ඇති කරගත්තේ? කලින් කාල සත්පුරුෂෝ හමු වෙලා සත්පුරුෂයන්ගෙන් දහම් මාර්ග පිළිබඳව සමහර විට අපිට මුලාව මොහොතටපත් වෙන්නේ මඟ පිළිබඳව වෙන්න පුළුවන්. දැන් අපි ගාතෝ රාගය ඇති වෙන දේ තුළ අපි ඉස්සෙල්ලාම ඒ රාගය ඇති වෙන කාමච්ඡන්දය කියන මේ නීවරණයත් එක්ක ඊළඟට ද්වේෂය ඇති වෙනවා නම් ඇති වෙන්නේ ව්‍යාපාද කියන නීවරණය කියන එක. මෝහයේ මුලාව ඇති වෙනවා නම් ඇති වෙන්නේ මොකක්ද? නීවරණ ධර්මයන් හිතට ගත්ත විචිකිච්ඡාව. ඒ විතරද? විචිකිච්ඡාව විතරද ඇති වෙන්නේ? ඔය යම් තාක් උද්දච්ච කුච්චාදී ධර්මතා අටගන්නේ අපි අන්තාක් මෝහයේ මුලාවෙන් පවතින අවස්ථාවකදී ඒ ස්වභාවය පිළිබඳව අපිට යම් නොසන්සුන් ස්වභාවයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ ඒ කෙරෙහි තියෙනා වූ යථා ස්වභාවය පිළිබඳව නොදන්නා ලක්ෂණ වශයෙන් ඒවා ඒ පවතින ස්වභාවය පිළිබඳව නොදන්නා සමහරයි. ඒකට එතනදී මේ බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා දහම පිළිබඳව මේ ආරෂ්ඨාංග මාර්ගයෙන් නැත්නම් නිවනට අවශ්‍ය වෙන සත්පුද්ගල ආත්ම වශයෙන් පවතින මේ ආත්ම දෘෂ්ටිය තුළ පවතින මේ මුලාව මොහොතේ දුරු කර ගන්නට නම් ඒ පිළිබඳව හොඳ අධ්‍යයනයක් කලින් කල සිදු කරන්න කියන එක. ඒ වගේම මේ මඟ බදන මේ මඟ පරිපූර්ණ කරන සත්පුරුෂය ඇසුරු කරන්න කියන කාරණා. දැන් තීන නිදාදී මේ මෝහය නිසා මෝහය මුල් කරගෙන ඇති වෙන මේ අකුසල ධර්මයන් දුරු කරන්නට මඟ වඩන සත්පුරුෂ උතුමන් වහන්සේලා ඇසුරු කරනකොට ඒ අනුසාරයෙන් අපිට පුළුවන් වෙනවා ධර්මයේ දැනගෙන උන්වහන්සේලාගේ ජීවිත පිළිබඳව කලින් කල වීර්ය ආදී ධර්මයන් උන්වහන්සේලාගේ දකින්නකොට අපිටත් ඇති වෙනවා මේ වීර්යය ඇති කරගැනීමේ විශාල කෙනෙක්ට වුවමනාවක්.
ඒ වගේම ධර්මදර විනයදර උතුමන් වහන්සේලා කලින් කල අසුර කරමින් පරිපෝෂාව වශයෙන් අර්ථ වශයෙන් ධර්ම වශයෙන් විමසනවා නම් ඒ විමසීම තුළ අපිට පුළුවන් වෙනවා මේ මොහොතේ දුරු කර ගන්නට. ඒක තමයි ඉගෙනගෙන තිබෙන යම් ධර්ම මාර්ගයක් ඔස්සේ මුලාවටපත් වීම හොතුරන්නේ. ධර්ම අවස්ථානය කියන්නේ ධර්ම අවස්ථානය ඇති කරගත යුතුයි කියලා. එතකොට මේ ධර්ම අවස්ථානය තමයි මෝහය දුරු කර ගැනීමට මූලික වශයෙන් සවිඥානික දේ පිළිබඳව අවිඥානික දේ පිළිබඳව සත්‍ය සංශෝධනය කිරීමේ මේ කාරණා දෙක. එතකොට මෙන්න මේ විදිහට අපිට මූලික වශයෙන් මූල කර්මස්ථාන වඩනකොට ඇතිවෙනා වූ නීවරණ ධර්මයන් දුරු කර ගන්නට විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ මේ භාවනා මාර්ගය සම්පූර්ණ කර ගන්නට දේශනා කරන්නට යෙදෙනවා. එතකොට භාවනා ඒ කියන්නේ අකුසල සංග්‍රහයේදී උද්දච්ච සංපයුක්ත වශයෙන් සංපයුක්ත වශයෙන් විචිකිච්ඡාව උද්දච්චය කියන මේ කාරණා මුල් කරගෙන එතකොට විශේෂ ස්වභාවය කුකුස මේ දෙකම එකට යන දේ විසුණු යම් ධර්මයක විසුණු දෙයක් ඇද්ද විසුණු ස්වභාවයක් ඇද්ද ඒකම කුකුස කියන ධර්මතාවයක් වෙනවා. ඒ නිසා තමයි මේක ධර්මතාව දෙකක් වුණාට එකට එකක් පරස්පර එකක් ධර්මතාවයට නිවන ධර්මයට සඳහන් කරන්න තේරෙන්නේ. එතකොට අපිට මේ විදිහට මගවද කෙනෙක් මෙන්න මේ ටික සම්පාදනය කර ගන්නට ඕන විස්තර වශයෙන් දැනගෙන විස්තර වශයෙන් එකතු කරගෙන අපි භාවනා කමඨානේ යෙදෙනකොට පැමිණෙන නිවන ධර්මයන් දුරු කරගන්න. එහෙමත් බැහැ. අවසාන බුදුරජාණන් දේශනා කරනවා වෙන පෙර පුරුදු කරන ලද මුරු කරන ලද යම් ගාථා සූත්‍ර තිබෙනවා නම් මේ ගාථා සූත්‍ර ධර්ම කාරණා විශ්ලේෂණය කරන්න කියලා මනසේ. ඒ කියන්නේ ගාථාවක් අරගෙන මේ ගාථාවේ තියෙන කාරණා තමයි දක්වාමනේ අර්ථ වශයෙන් නැවත නැවත අපි කියනවා. ඒනොත් බැරිනම් මේ කෙලෙස් ධර්මය දුරු කරන්න. ඊට කියනවා දැනුගත්තේ සත්‍යයනා කරන්න කියලා. ඒ සත්‍යයනා කරනකොට ගාථා ආදී දේවල් සත්‍යයනා කරනකොට ඒ කෙලෙසේ පැමිණෙනවා නම් ඒ භාවනා කරන ඉරියව්වෙන් නැගිටලා සක්මන් කරන්න මේ හඬනගා තමන්ගේ පාඩම් කරපු දෙයක් සත්‍යයනා කරන්න කියලා සඳහන් කරනවා. එහෙමත් බැරි නම් ඒ ක්‍රමයෙන් කෙලෙස් දුරු කරගන්න බැහැ. මේ උපන්නා වූ කෙලෙස් යටපත් කරන්න බැරි නම් ඒ පුළුවන් මොහොතේ නැවතත් මූල කර්මස්ථානයට භාවනා මනස්කාරයට වෙන කියලා දේශනා කරනවා. ඒ විශ්ලේෂණ සමන්වි පරිහරණය කරන දේ පිළිබඳව පවා තමන් යම් කුටියේ යම් තමන්ගේ මල්ලයක් වෙනවා නම් ඒ නිකේතර නොයේ ධාන්‍ය වර්ග තිබෙන මල්ලකට අත දාලා මේ මුං මේ කඩල මේ සහල් මේ දී ආදී වශයෙන් වෙන් කර කර දකිනවා වගේ අර මල්ලට අත දාලා ඒ මල්ලේ තිබෙන සමහර නිය කපණේ තියෙන්න පුළුවන් කම් හාරණයක තියෙන්න පුළුවන් වෙනත් දේවල් ඒ නම් ප්‍රකාශ කරමින් පැත්තකින් අරන් තියන්න. ආයෙකට දාන කියනවා මේ තමයි සංස්කෘතිය. මේ තමයි නිය කපණේ මේ තමයි පොත මේ තමයි ඉන්දිකට ගුලාව කියලා මෙන්න මේ විදිහට පෙරහරණය කියලා මේ විදිහට මේ කමේනවා ඒ උපන්නා වූ කෙලෙසය අඩංග වශයෙන් දුරු නොකළොත් ඒ කෙනාට විස්කම්බ වශයෙන් ශක්තිමත් මේක කරගන්න බැරුව යනවා. මේ ප්‍රයෝගයක් යොමු කරන ඉතින් මේ හැම ක්‍රමයේ පිළිබඳව අවධානය යොමුන්නට ඕනේ. අපේ ස්වභාවය තමයි අපි යම්කිසි කාලයක් භාවනාවට අරගෙන එතනින් එහා අපේ මේ යෝග කර්මස්ථානය අමතක කරලා දානවා. හරි දැන් අද මම මගේ අපතේ නියමිත පැය ගාන මම භාවනා කළා කියන මේ වැරදි වැටහීමට
අපි මේ තැන ඉන්න තාක් අපිට දියුණුවක් ලබන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දියුණුවක් ලබන්නට නම් යම් කෙනෙක් මඟ පිළිබඳව පරිපූර්ණ වශයෙන් ශක්තිමත්ව වැඩෙන්නට නම් භාවනා නොකරන අනිත් හැම ඉරියව්වකදීම කෙලෙස් නූපදින ආකාරයෙන් අපි අපේ ජීවිතේ පවත්ව ගන්නට ඕන. අන්නේ පැවැත්ම අපිට බොහෝ උපකාරයක් වෙනවා. අපේ මගේ ඉන්ද්‍රිය සංවරයයි මූලික වෙන්නේ. ඒකේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව හොඳට හඳුනා ගන්නට ඕන. ඉන්ද්‍රිය සංවර සීලයට ප්‍රධානම ප්‍රබලම හේතුව වෙන්නේ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් අපි සංඥා වශයෙන් ඉගෙන ගන්නවා. චිත්ත වශයෙන්, දිට්ඨි වශයෙන් අපි යම් පිරිසිදු බවක් ඇති කරගත්තොත් ඒ පිරිසිදු බව ඇති කරගන්න ඒ මොහොත පිළිබඳව අවධානය යොමු කළොත් යම් තාක්ෂණයේ අනිත්‍ය දේ නිත්‍ය සංඥාව ඇතිවීමත් සමගම තමයි අපිට මේ ඉන්ද්‍රිය සංවර සීලයට ප්‍රබල හේතුවක් බවට පත් වෙන්නේ. ඉතින් මේක එකපාරට අපිට පුළුවන් කමක් නැහැ. මේ සියල්ලම දරා ගන්න, සියල්ලම එකතු කරගන්න. සියල්ලම තුළ අපිට හික්මෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ හික්මීම දිනෙන් දින මේක ශක්තිමත් කිරීමයි අපේ භාවනා මාර්ගය අපේ ජීවිතයේ තුළ සම්පූර්ණ කරගන්නට පුළුවන් වෙන්නේ. ඒකාග්‍රතාවය සමාධිය කරා යන්නට පුළුවන් වෙන්නේ. ඒ තුළින් පැනනගෙන අවික්ෂේප නිසා හටගන්නා වූ යම්තා ප්‍රමුදිත භාවයේ නිසාම වෙනදට වඩා භාවනා කර්මස්ථාන වඩන්නට අපේ සිත නැඹුරු වෙන්නේ. අර හරියට පහත් ප්‍රදේශයන් වලට නිම්නයන් වලට ගලාගෙන යන ජලය නැමෙනවා වගේ භාවනා යෝග කර්මස්ථානයන් වලට අපේ සිත නැමිනෙමින් යන්නේ. ඒ ඒ භාවනා කර්මස්ථාන තුළින් ලැබෙන මෙන්න මේ කියන නොවිසරණ ස්වභාවය නිසා අපිට ඇතිවෙනා වූ ප්‍රමුදිත භාවය, ඒ කියන්නේ යම් වීර්ය ආදී ධර්මයන් මූලික කරගෙන ඇති කරන්නේ භාවනා කමඨාන තුළ පිරිසිදුව අපේ චිත්තචෛතසික ධර්මයන් ක්‍රියාත්මක වෙනකොට වෙනදාට වඩා උනන්දුවක් ඒ තුළ පැනනැගෙන්නේ මෙන්න මේ කාරණා රාශියක් එක්ක අපි මේ භාවනා කර්මස්ථානවල යෙදුණා. එතකොට ඒ යෙදීම නිසා අපි ඇත්තටම මේ ඉක්මනින් නිවන් දකින්නවා කියන තැන, ඉක්මන් මඟ කියන තැන අපි මදකට අමතක කරලා මෙන්න මේ මුල් තැන් ශක්තිමත් කරගෙන ගියොත්, හොඳට විහිදවලා ගියොත් මේ සම තැනකදී ශක්තිමත් වුණොත් අපිට පුළුවන් තාම ඉක්මනින් ඒ ධර්මයන් දුරු වෙනකොට Tamanට වැටෙන්නට පටන් ගන්නවා. ඉන්ද්‍රිය ධර්මයන් පැනනගෙනවා වගේම නීවර ධර්මයන් යටපත් වෙන තේ දකින්න දන්නේ. මෙතන මේ කියන්නේ මේ යථාභූත ඥානය ගැන නෙමෙයි. යම්තා ඒ නීවරණ ධර්මයන් ක්‍රමක්‍රමයෙන් දුරු වෙලා යන ස්වභාවය තුළ පවතින හැනසීම Tamanට අත්විඳින්නට ලැබෙනවා. ඉන්ද්‍රිය ධර්මයන් වෙනදට වඩා පරිපාලනය කියන්නේ දියුණු වීම පිළිබඳව Tamanට අත්දකින්නට ලැබෙනවා. මෙන්න මේ තුළ සමහර කෙනෙක් Tamanට රැවටෙනවා. දැන් සමාධිමත් වෙලා සිට දැන් මගේ සිත එකඟ වෙලා සමාධිමත් වෙලා කියන මේ තැන මේ එක අරමුණේ පවත්වා ගන්න පුළුවන් යම් විනාඩියක දෙකක ශක්තියක් ඇති වුණාම, පැය කාලයක පැය භාගයක ශක්තියක් ඇති වුණාම සමහර කෙනෙක් රැවටෙනවා දැන් මගේ සිත සමාධිමත් කියලා. සමාධිමත් කියලා කියන්නේ නිසා ඒ වගේ දැන් අපි හඳුනා ගන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය මූලික කරගෙන ධර්ම විනයට සූත්‍ර අනුසාරයෙන්